පාෂාණ ගෝලයක් තිබුණා. ඉස්සර කිව්ව වසර බිලියන 4.5කට කලින්. මේක දැඩි යමහල් ක්‍රියාකාරීත්වයක් තියෙන පාෂාණ ගෝලයක්. ඒ කියන්නේ තැන් වලින් පැලියලා ආව පීරණ ගානට යමහල් ක්‍රියාකාරීත්වයක් තියෙන එක. මේකේ වායු ගෝලයක් තිබුණා. ඔය වායු ගෝලයේ ඔක්සිජන් නැති වායු ගෝලයක්. දැන් අපි දැන්ට තියෙන වායු ගෝලය ගත්තට පස්සේ ඔක්සිජන් තියෙනවනේ. මේක එහෙම නෙවෙයි. ඔක්සිජන් නැහැ. තියෙන වායුන් විදියට හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ ජල වාෂ්ප. ඒ කියන්නේ ජලය වායු අවස්ථා. ඔන්න ඔය කියන වායුන් වර්ග ටික තියෙන වායු ගෝලයක් තිබුණා. ඒ වගේම මේකේ තව සාගර තිබුණේ නැහැ. ඒ වගේම මහද්වීප තිබුණේ නැහැ. ඒ වගේම තවත් කිසිදු ජීවියෙක් හිටියේ නැහැ. කිසිදු ජීවයක් නැති සාගර මහද්වීප කිසිවක් නැති දැඩි යමහල් ක්‍රියාකාරීත්වයක් සහිත අධික උෂ්ණත්වයක් තියෙන පාෂාණ ගෝලයක්. මේ වෙන මොකක්වත් නෙවෙයි කතා කළේ අපි ජීවත් වෙන පෘථුවියේ ආරම්භය ගැන. පෘථුවියේ සම්භවය ගැන. දැන් මම මෙතන ලියනවා ඒකේ තිබිච්ච වායු ගෝලයේ තිබිච්ච වායුන් වර්ග ටික ඒකේ අනුක සූත්‍රය සහ නමත් එක්ක. ඔබට ඒක වැදගත් වෙයි. පළවෙනිම තියෙන කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ජලය, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන්. පෘථිවියේ සම්භවය සිද්ධ වුණේ වසර බිලියන 4.5කට පෙර. ඒකත් වැදගත්. හරි. ඉතින් මෙහෙම අධික යමහල් ක්‍රියාකාරීත්වයක් තියෙන තිබිච්ච ලෝකයක කොහොමද ජීවය ඇති වුනේ? අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ පොළොව මත ජීවයේ සම්භවය සිද්ධ වෙච්ච ආකාරය ගැන. ඉතින් පුතේ කොහොම තිබිච්ච මේ පාෂාණ ගෝලයේ අර තිබිච්ච ජල වාෂ්ප වලින් සහ අර යමහල් ක්‍රියාකාරීත්වය දෙතුලේ එක ප්‍රතික්‍රියා සිද්ධ වෙලා නැස්ටික් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඒ වගේ දේවල් වෙලා තව ජල වාෂ්ප නිපදුණා. ওই ජල වාෂ්පයි තිබිච්ච ඒවා එකතු වෙලා ඉහළට ගියා. ඉහළට ගිහිල්ලා මොනවද හැදෙන්නේ? වලාකුළු. වලාකුළු හැදුණා. වලාකුළු හැදිලා විශාල වලාකුළු හැදෙලා කාලයක් එක මහ විශාල වලාකුළු හැදලා වලාකුළු වලට තවදුරටත් ඒ තියෙන ජල ප්‍රමාණය දරා ගන්න බැරි වුණාට පස්සේ වැස්ස විදියට වැඩෙන්න ගත්තා. ඇයි මම අර දරා ගන්න බැරි වුණාට පස්සේ කියලා කිව්වේ? ඇයි ඒ කාලේ මහා අධික උෂ්ණත්වයක් තිබුණේ. ජලය ද්‍රව ජලය හැදෙනවා කියන්නේ සාමාන්‍ය එක්තරම් පහසු කාර්යයක් නෙවෙයි. එතනින්ද වැස්ස වැටුණා. හැබැයි වැස්ස වැටුණට එක වැහි බිඳුවක්වත් පොළොව සිපගත්තේ නැහැ. ඇයි? අධික උෂ්ණත්වයක්. ජලයේ වැස්ස වැටෙනවා. වැටෙන පරක්කුවට ආපහු වායු අවස්ථාවටපත් වෙලා ඉතිරිනවා. කොහොම අවුරුදු දහස් ගණනක් තිස්සේ ඔය ක්‍රියාවලිය සිද්ධ වුණා. හැබැයි අන්තිමට වැස්ස වෙනවා. වැස්ස මේ හිමින් සැරේ මේ පොළොව තරේ සිප ගන්න පටන් ගත්තා. සිපගෙන ওই විදියට වැස්ස අවුරුදු ගාණක් දහස් ගණනක් අඛණ්ඩව එක දිගට වැස්සා. වැහැලා මේ පොළොවේ පහත් තැන්වල මේ පාෂාණ ගෝලයේ පහත් තැන්වල අර ජලය එක් රැස් වුණා. අපි කියනවා අදට ඒවට සාගර කියලා. ඔන්න ඔහොමයි සාගර ඇති වුනේ. හරි. සාගර ඇති වුණා. දැන් මේක නිවිච්ච පාෂාණ ගෝලයක්, ජලයේ ද්‍රව ජලයේ තියෙන පාෂාණ ගෝලයක්. අපි කතා කරමු මේකට ඊළඟට මේ පාෂාණ ගෝලයේ කොහොමද ජීවය ඇති වෙන්නේ කියලා. මේකෙදි පිළිබඳව මත ගොඩාක් තියෙනවා. හැබැයි දැනට පිළිගන්නේ ජෛව රසායනික පරිණාමවාදය කියන එක. ඒක ගැන මම කතා කරන්නම්. මේ අර වායු ගෝලයේ තිබිච්ච ඒ අණු වලින් ජීවයේ මෙතන මූලික තැනුම් මේකක හැදුනා. ඒ කියන්නේ තැනුම් මේකක වෙන අණු. නියුක්ලියෝටයිඩ්, ඇමෝනියා, ඇමයිනෝ අම්ල, සරල සීනි වගේ දේවල්. නයිට්‍රජනීය භස්ම ඒ වගේ දේවල් ටික හැදුනා.
හැදුනේ කොහොමද? දැන් අර දේවල් තියෙනවා අකාබනික අණු තියෙනවා. ඔය වගේම අකුණු ගහන කියන්නේ අකුණු ඇති වෙනවා. එතකොට විදුලි විසර්ජන ඇති වෙනවා. විද්‍යුත් විසර්ජන. ඒ වගේ ශක්තියයි. විද්‍යුත් විසර්ජන වල ශක්තියයි. හිරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ. ඒ පාරජම්බුල කිරණ වල ශක්තියයි. යමහල් ක්‍රියාකාරීත්වයේදී ඇති වෙන තාපය වැනි ඒ වගේ ශක්තියින් උපයෝගී කරගෙන මේ අකාබනික අණු වලින් මේ කියන අණු ඒ කියන්නේ සරල සීනි මේ කියන කාබනික අණු සරල සීනි නියුක්ලියෝටයිඩ් ඇමයිනෝ ආම්ල ඒ වගේ අණු ඇති වුණා. ඇති වෙලා වැස්සත් එක්ක මේවා පොළොව බිමට පහළට වැටුණා. සාගරේ දිය වුණා. එතකොට සාගර ජලය දැන් ජීවයේ ඇති වෙන්න ජීවකයේ මූලික ඒකක තනුම් මේකක තියෙන ද්‍රව මාධ්‍යයක්. අපි මේකට කිව්වා මම නෙවෙයි මේක නම් කළා විද්‍යාඥයෝ ආදි සූපය කියලා. ආදි සූපය තියෙනවා. ඕකේ සලකනවා ඔය ආදි සූපයේ තමයි මුලින්ම ජීවියා ඇතිවෙන්නේ කියන්නේ. එතකොට මුලින්ම ජීවය ඇති වෙන්නේ කොහෙද? ජලයේ. ඕකේ ඇති වුණා ඉස්සෙල්ලාම ඇතිවෙච්ච සෛලය ප්‍රාග් සෛලය. ඔයකට නමක් කිව්වා. ඉස්සෙල්ලාම ඇතිවෙච්ච සෛලයට නමක් කිව්වා ප්‍රාග් සෛලයට. මේ මොකක් කියලාද? පොයසට වේටය. ප්‍රාග් සෛලය ඒ කියන්නේ පොයසට වේටය. පොයසට වේටය. මෙන්න මෙයා ඇති වුණා. මෙයා ඒක සෛලිකයි. ඒ කියන්නේ එක සෛලයයි. ඒ වගේම ප්‍රාග් න්‍යෂ්ටිකයි. ඒ කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නෑ. යන්තම් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙන මොනවා DNA හරි RNA හරි ඒ අරින්න වෙන න්‍යෂ්ටියක් කියලා දෙයක් සාමාන්‍යයෙන් අපේ සෛලයක තියෙන න්‍යෂ්ටියක් වගේ ඒ ඉන්ද්‍රියකා එහෙම තියෙන ඒ වගේ එකක් නෙවෙයි. ප්‍රාග් න්‍යෂ්ටිකයි. බැක්ටීරියාවක්. තවදී බැක්ටීරියාවක්. හරි. ඒක සෛලික ප්‍රාග් න්‍යෂ්ටික බැක්ටීරියාවක් තමයි ප්‍රාග් සෛලය. එතකොට ඇහැටවත් පේන්නේ නැති එකකින් තමයි මේ මහ පොළොවේ ජීවය ආරම්භ වුනේ. හරිද? මෙයාගෙන් ඇති වුණා මේක ඇති වෙන අපි කියන වසර බිලියන වසර බිලියන 3.6කට වසර බිලියන 3.6කට පමණ පෙර තමයි ප්‍රාග් සෛලය ඇති වුනේ. එතකොට ජීවයේ සම්භවය අදින් වසර බිලියන 3.6කට පෙර. පෘථිවියේ සම්භවය අදින් වසර බිලියන 4.5කට පෙර. හරිද? හරි. මේ ඒක වැදගත් හරිද? මේ ප්‍රාග් සෛලයෙන් ඇති වුණා ඊගාවට ඇල්ගී. ප්‍රාග් සෛලයෙන් ඇති වුණා කියනවා ඇල්ගී. ඇල්ගී කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවියෙක්. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවියෙක් ඇතුණාම ඊගාවට මොකක්ද ඇති වෙන්න ඕනේ? ඔක්සිජන් සහිත වායු ගෝලයක්. ඊළඟට ඔන්න ඔක්සිජන් සහිත වායු ගෝලයක ආරම්භක ජීවියා කවුද? ඇල්ගී. ඔය විදිහට ජීවය ඇති වෙලා ඔය විදිහට ගලාගෙන ගියා. අතන කාලයත් එක්ක අපි ඊගාවට සත්තු ඇති වුණා. සත්තු කියන්නේ ඉස්සෙල්ලාම අපුෂ්ඨ වංශින් නැති වුණේ. ඊළඟට සත්තු විදිහට. ඒ කියන්නේ කොඳුරට පෙලක් නැති කට්ටිය. කොඳුරට පෙලක් කියන්නේ කෂේරුවක්. පිටකොන්දක් කෂේරුවක් නැති කට්ටිය අපුෂ්ඨ වංශින් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවානේ. ඒ කට්ටිය ඇති වුණා. ඒ කට්ටියෙන් මුලින්ම ඇති වුණා කියලා කියනවා මේ කට්ටිය. ආර්ට්‍රෝපෝඩා නිඩාරියා ඒ වගේම ඇනලීඩා. දැන් මේ කට්ටිය අමතකයි නම් මම මතක් කරලා දෙන්නම්. ආර්ට්‍රෝපෝඩා කියන්නේ ගෝනුස්ස හැකරැල්ල පත්තෑය ඒ වගේ කට්ටිය. ඒ වගේ දේවල්. නිඩාරියා කියන්නේ සීලන්ට්‍රේටා වංශය. ෆිලම් සීලන්ට්‍රේටා ඒ කියන්නේ
මුහුදු මල හයිඩ්‍රා ලෝඩියා ඔබේලියා ඒ වගේ කට්ටිය හයිඩ්‍රා ලෝඩියා ඔබේලියා ලෝඩියා කියන්නේ කවුද ජෙලිෆිෂ් හරි මුහුදු මල මතකයිනේ ඒ කට්ටිය ඇනොඩීලා කියන්නේ පත්තෑ පණුවා අර පත්තෑ පණුවා මුහුදේ ඉන්න එක්කෙනෙක් ඒ වගේම කූඩැල්ලා ගැඩවිලා ඒ කට්ටිය හරි ඔය වගේ කට්ටිය ඇති වුණා කියලා කියනවා මේ ගැඩවිලා ඉස්සෙල්ලා ඇති වුණා කිව්වේ නෑ මම කියන්නේ ඔය වංශ ටික වංශවල සතුන් ඉස්සෙල්ලා ඇති වුණා ඉස්සෙල්ලා කියන්නේ අර විදිහට ගිහිල්ලා ඇල්ගී ඇති වෙලා ඊළඟට ඔය කට්ටිය අපෘෂ්ඨ වංශින් ඇති වුණා ඊට පස්සේ ඔන්න පුෂ්ඨ වංශින්ගේ ආරම්භය පුෂ්ඨ වංශින් ඇතිවීම ආරම්භ කළේ මේ මත්ස්‍යයන් කියලා කියනවා ඉස්සෙල්ලා මුහුද ඒ කියන්නේ කොඳුයට පෙලක් තියෙන කට්ටිය විදියට ඇති වුණේ මත්ස්‍යෝ මාළු ඊට පස්සේ අපි කියනවා මේ මාළුන්ගෙන් පස්සේ මාළුන්ගේ උභයජීවීන් පරිණාමය වුණා. මාළු උභයජීවීන් හැදුණා. උභයජීවීන්ගේ උරගයන් හැදුණා. හරි රෙප්ටිලියාලා හරි උරගයන්ගෙන් ඇති වුණා පක්ෂීන් හා ශීරපයි ඇති වුණා යයි කියනවා. හරි මේ එතකොට අර මේ මොකද්ද මේ කියන්නා ඊගාවට රෙප්ටිලියාලා කියනවා. දැන් අර උභයජීවීන් ගෙන් නොයි රෙප්ටිලියාවනුයි ගත්තාට පස්සේ පුතේ කියනවා අපි තා මෙහෙම වාක්‍යයකුත් තියෙනවා වැඩියෙන්ම භෞමික පරිසරයකට හුරු වෙච්ච සත්තු තමයි ඔය දෙකොල්ලොන්ගෙන් උභයජීවීන්ගෙන් සහ රෙප්ටිලියාවන්ගෙන් ඒ කියන්නේ උරගීන් හොඳින්ම භෞමික පරිසරයකට හැඩගැහිලා තියෙන්නේ උරගීන් ඔය දෙකොල්ලෝ ගත්තාට පස්සේ හරිද දැන් අපි පෘථිවියේ සම්බන්ධව කතා කළා ජීවයේ සම්බන්ධව කතා කළා අපි දැන් කතා කරමු ඊළඟට අද වෙනකොට ජීවීන් කොච්චර ඉන්නවද? අද වෙනකොට ජීවීන් ඉන්නවා ජීවීන් මිලියන 8.7ක්. ඒ කියන්නේ ලක්ෂ 87ක්. මේ ජීවීන් ඉන්නවා මිලියන 8.7ක්. ජීවීන් මිලියන 8.7ක්. හරිය? හොඳයි. දැන් එතකොට ජීවිය කියන එක පුළුල් පරිසරයක ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් ඔබ හිතන්න මේ ජීවි නැති තැනක් කියන්න මට මේ ලෝකෙ නැති තැනක් නැති තරම්නේ හැමතැනම වගේ ඉන්නවා. දැන් බලන්න අපි මේ පොළවේ පය ගහලා ඉන්නවා. එතකොට ඔබ කියන්නේ තනි දෙක ජීවියෙක්. හරිද? එතකොට ඔබේ ඇතුලේ සහ පිටේ ඔය ශරීරයේ ඔය කයි කොච්චර ජීවීන් ඉන්නවද මොහොන මත කට්ටියක් ඉන්නවා ඉගේ කට්ටියක් ඉන්නවා අභ්‍යන්තර අවයවවල තවත් කට්ටියක් ඉන්නවා ඉතින් එතකොට ඒ කට්ටියගේ ලෝකේ ඔබ ඉන්නේ ඉතින් ඒ විදිහට ජීවියෙක් ඇතුලේ තවත් ජීවියෙක් මතු පිට තවත් ජීවියෙක් වගේ මේ පෘථිවිය මත ජීවීන් වල පුළුල් විවිධත්වයක් තියෙනවා ජීවි විශේෂ ජීවි වර්ග මේ ලක්ෂ 87ක් ඉතින් දැන් අපේ කුස්සියක තියෙන දේවල් අපේ මුළුතැන්ගේ තියෙන දේවල් අපි කවදාවත් හාපික් බෝතලේ ලයිසෝල් බෝතලේ රෙදියෝදන කුඩු එක තියන්නේ 3-5 බෝතල් දිගානේ අපි ලියලා වගු ගහලා ප්‍රස්තාර ඇඳලා වර්ග කෙරුවේ නැති වුණාට අපි තුල මේ පුංචි කුස්සියක අපි කරන හැම දෙයකම යම් බෙදා දැක්වීම වර්ගීකරණයක් තියෙනවා විස සහිත දේවල් විස සහිත නැති දේවල් ආහාරයට ගන්න පුළුවන් දේවල් ආහාරයට ගන්න බැරි දේවල් ඒ වගේ ඒ විදිහට අපි හැමෝගෙම තුල යම් වර්ගීකරණයක් ක්‍රියාත්මක වෙනවා ඉතින් ඔබ හිතනවාද ජීවීන් මිලියන 8.7ක් ඉන්නකොට මේ ජීවීන් ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ ජීවීන් ගැන පරිශන කරන්න ගත්තේ මේ කට්ටිය වර්ග කරන්නේ නැතුව කියලා නෑ මේ කට්ටිය වර්ග කරන්න ඕනේ නැත්නම් මේ කට්ටිය ගැන ඉගෙන ගන්න බෑ ඔන්න ඔහොමයි ජීවීන් වර්ගීකරණයේ ආරම්භය ඇති වෙන්නේ. හැබැයි මේක ජීව විද්‍යාත්මකව එහෙම ආරම්භ වුණාට මිනිසා ඇති වූ දාපටන් මිනිසා තුළ ජීවීන් වර්ගීකරණයක් තිබුණා. අපේ මුතුන් මිත්තෝ දඩයන් යුගයේ වගේ සතු එහෙම වර්ග කළා. විෂ සහිත සතු, විෂ සහිත නැති සතු. ආහාරයට ගත හැකි ශාක, ආහාරයට ගත නොහැකි ශාක. හරි. ඒ විදිහට ජීවීන් වර්ගීකරණයක් ප්‍රාථමික සරල වර්ගීකරණයක් ඕන්තර තිබුණා. හරිද? දැන් ලියා ගන්න පුතේ මාතෘකාවක් ජීවීන් වර්ගීකරණය කියලා.
හරිය ජීවීන් වර්ගීකරණය. ඒකේ යටතේ ලියන්න හොඳේ ඒකේ යටතේ ලියන්න පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම ජීවී වර්ගීකරණය ලෙස හඳුන්වයි. ජීවී වර්ගීකරණය ලෙස හඳුන්වයි. හරිද? හරි. දැන් ඒත් එක්කම මේ ඔබට මේක ඇවිල්ලා ලොකු විශ්ලේෂණයක් වෙලා තියෙන වෙලාවක් රටේ තින්නේ. එහෙම කියලාද මේ මම පුළුවන් විදියට නෙවෙයි කරන්න පුළුවන් ඔක්කොම මේ පාඩම් ටික YouTube ඔස්සේ කරගෙන යනවා. 10 පන්ති කියන හරි වැදගත්. අනිත් පන්ති වැදගත් නැත්නම් කියන අපේ විභාගයේ කිට්ටුයි මම ඒක දාන්නවා. ඒ වගේම මේක ඔබ පන්ති වලත් අමතර දාලා ඒ වගේම මේ YouTube එකෙනුත් මේක කොච්චර කාලයක් තිබුණත් ඒක ඔබ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඔබට වැඩ අතපහුව වෙන්නේ නැහැ. මම මේක කරනවා. හරි. මේක ඕනි වෙලාවට ඕනි විදියට ආරම්භය කරලා දෙනවා. හරි. පොඩි අසනීප ගතියක් තිබුණා. ඒකයි මේ පොඩ්ඩක් ප්‍රමාද 10 පන්තියක දාන්න හරි. උනේ. හරි. ඊගොල්ලෝ ලියන්න ජීවී වර්ගීකරණයේ වැදගත්කම. හරි මේවා වැදගත් දේවල්. තරුදා ලියන්න තරුදාලා මතක තබා ගැනීමේ පහසුව. පුරෝකතන හැකියාව වැඩි දියුණු වීම. ඊළඟ එක ජීවීන් අතර බන්ධුතා විස්තර කිරීමේ හැකියාව. හරි අර පුරෝකතන හැකියාව කියන්නේ ළමයි මෙහෙමයි. දැන් ඔබට ගත්තට පස්සේ ආර්ට්‍රොපෝඩාවෙක් කියලා එකක් ගත්තට පස්සේ දැන් යම් සතෙක් තියලා කියනවා ආර්ට්‍රොපෝඩා වංශයට අයිති කියලා. එතකොට ඔබට කියන්න එතකොට ඒ සතා දකින්න ඕනේ එයාගේ ලක්ෂණ ටික කියන්න පුළුවන්. ඔබට කියනවා මේ යම් සතෙක් දීලා එයා පොළො මේ මොලස්කා වංශයට අයිති කියලා. එතකොට අපිට සතා දකින්න ඕනේ එයාගේ ලක්ෂණ එයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන්. ඒ වගේ. ඒකේ ජීවීන් අතර බඳුතා විස්තර කිරීමේ හැකියාව. එතන ජීවීන් අතර තියෙන සම්බන්ධතා අපිට කියන්න පුළුවන් මේ කියන්නේ. සතු දෙන්නේ තියලා කියනවා එයා අයිති මැමේලියා වංශයට කියලා. එතකොට අපිට මේ දෙන්න අතර සම්බන්ධතාවය කියන්න පුළුවන් මොනවද? එයාත් කිරිබිල වැඩෙන්නේ මෙයාත් කිරිබිල වැඩෙන්නේ මේ වගේ. එයාටත් කොඳුරට පිළියක් තියෙනවා මෙයාටත් කොඳුරට පිළියක් තියෙනවා. හරිද? එතකොට එයාගේ හෘදේ කුටියේ හතරක් තියෙනවා අරගෙත් හෘදේ කුටියේ හතරක් තියෙනවා. ඒ වගේ ජීවීන්ගේ සම්බන්ධතාවය එක්කෙනෙක් අතර තියෙන සම්බන්ධතාව ඒ විදිහට කියන්න පුළුවන්. හොඳයි. ඊළඟ එක මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් සහිත ජීවීන් හඳුනාගත හැකි වීම. මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් සහිත ජීවීන් හඳුනාගත හැකි වීම. හරිය? හරි. හොඳයි. ඊළඟට ටිකක් ලොකු තරුවක් දාලා ලියන්න. ලියන ගලින් චුට්ටක් අහගෙන ඉන්නකෝ. ඔය ජීවීන් වර්ගීකරණය කරන එක කවුද ඉස්සෙල්ලාම පටන් ගන්න ඇත්තේ? හැමෝම එකපාර වර්ගීකරණය කළාද? නෑ. හරි වැදගත් නමක් තියෙනවා මතක තියාගන්න. ඒ ඇරිස්ටෝටල් කියන නම. ඉස්සෙල්ලාම විද්‍යාත්මකව නැත්නම් අපි මුතුන් මිත්තු තමයි ඉස්සෙල්ලාම කළේ. හරිද? ඒ දඩයම් යුගයේ සිට මිනිස්සු වර්ගීකරණය කළා. හැබැයි විද්‍යාත්මකව නෙවෙයි. මේ කතා කරන්නේ විද්‍යාත්මකව. මුලින්ම විද්‍යාත්මකව ජීවීන් වර්ගීකරණය කරපු තැනත්තා තමයි ඇරිස්ටෝටල්. හරි? ලියන්න මේව. විද්‍යාත්මකව ජීවීන් වර්ගීකරණය කර පළමු තැනත්තා ඇරිස්ටෝටල් වේ. දාර්ශනිකයා කියලා ලියාගත්තත් කමක් නැහැ කෙටි කරලා දුන්නේ. මෙයා ජීවීන් බෙදුවා මෙන්න මේ විදියට.
මෙයා වර්ගීකරණය කරපු හැටි හරිද? ජීවීන් ශාක සතුන් විදියට වර්ගීකරණය කරලා දැක්කා. ඒ ඔබට ඉතින් ඒක ඉච්චර දෙයක් ඒ වුණාට හොඳයි ඒක ඉතලා වර්ගීකරණය කරපු. ඊගාවට සතුන් මේ විදියට සංචාරණ විදි ප්‍රජනක විදි රතු පැහැ රුධිර ඇති නැති ඔන්න ඔය විදියට ජීවීන් වගේ වර්ගීකරණය එයා තුළ තිබුණා. ඊළඟට ජීවීන් වර්ගීකරණය කළා තියෝපැස්ටස් කියන විද්‍යාඥයා. එයා මෙයාගේ ගෝලයෙක්. මයි ඔයයි වගේ. හරිද? තියෝපැස්ටස් කියන්නේ. එතකොට එයා මේ වර්ගීකරණය කළා ශාක. මෙයා ශාක බෙදලා දැක්වුවා පඳුරු ගස් පැල ඇටි කියලා. ඒ වගේම තවත් විදිහට ශාක වර්ගීකරණය කළා. එයාගේ ජීවිත කාලය අනුව ඒක වාර්ෂික ශාක එක අවුරුද්දක් තිබිලා මැරලා යන ශාක. දිව වාර්ෂික ශාක අවුරුදු දෙකක් ජීවත් වෙන ශාක සහ අවුරුදු ගණනාවක් ජීවත් වෙන ශාක කියන්නේ බහු වාර්ෂික ශාක විදියට. ඊගාවට පුතේ මාතෘකාවට යා ගන්න කැරොලස් ලීනියස් කියලා. කැරොලස් ලීනියස් මෙන්න මේ වගේ. හරි මෙයත් හරි වැදගත් කෙනෙක්. ඊගාවට අපි කතා කරන්න යන්නේ එයා ගැන. හරි ඔබ දැන් අර මේක 10 වසර දාන්න පොඩ්ඩක් ප්‍රමාදයක් ඇති වුණා. ඉතින් මේ එහෙම ඔබ දන්නවා මම කවුද කියන්නේ මගේ කාලයක් හිටපු ළමයි මේ නම් මේ එහෙම ඔබට කිසිම අඩුවක් වෙන්න එහෙම කිසිම මේ සබ්ජෙක්ට් එකේ මගේ පැත්තෙන් කිසිම අඩුවක් වෙන්න මම කරන්නේ හරිද? මේ ඔබට ඕන ටික මම ඒක ගාන මම ප්ලෑන් එකක් තියෙනවා කොහොමත් මම ගාව වැඩක් කරනකොට. ඒ ටික මම හරියටම කරන්නම් හරි. ඒක ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. හැබැයි පුංචි දෙයක් තියෙනවා මේ අර පොඩක් කනගාටු වෙන කරුණක් තමයි පන්තියේ මගේ හිටපු පන්ති හැම පන්තියකම ළමයින්ගේ ෆෝන් නම්බර් තියෙන්නේ හරි අඩුයි. ඉතින් මම මේක විකරන්නේ මේ වීඩියෝ එකේ ලින්ක් එක ළමයින්ට යවන එක හරිද? රට කියන්නේ එහෙම කරන එක කරන් ඉතින් මට ඒක කරගන්න විදියක් නෑ. ඒකින්ද ඔබට දැන් ඔබටත් මේකේ වගකීමක් තියෙනවා. මේක ඔබේ වගකීම මම අරගෙන මේ විදියට කරනකොට අපේ පන්තියේ හිටපු ළමයිට කියන්නේ අපි ටියුෂන් පන්තියේ හිටපු ඔබේ යාළුවන්ට මේක ඔබ ලැබෙන සලස්සන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් ඔබ ගාව නම්බර් ඇති ෂෙයා කරන්න. එහෙම කළා වුණොත් මේ විදිහට මේ අපිත් එක්ක මේ ගමන යන්න සම්බන්ධ කරගන්නවා. එහෙම නැවතුනොත් එහෙම ආපහු පන්තියක දාලා ගිහලා එතකොට අමතර වෙලාවක් අරගෙන මේව කරන්න. ඔබ ඒ දේ කරන්න. හරි? මම මේක කරන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක හැමෝටම හැම ළමයාටම පන්ති මේක යන්න ඕනේ. එතකොට තමයි සාර්ථක හරිද? මේ කාර්ලොස් ලීනියස්. ඇයි මෙයා වැදගත් වෙන්නේ පුතේ? මෙයා තමයි අර ඇරිස්ටෝටල් කියන්නේ පළමු වරකට විද්‍යාත්මක වර්ගීකරණයක් කරපු කෙනා. හැබැයි කාර්ලොස් ලීනියස් කියන්නේ සාර්ථක වර්ගීකරණයක් හඳුන්වලා දීපු පුද්ගලයා. හරිද? මෙයා ශාක 6000ක් පමණ ටක්සෝන දූරාවලියකට අනුව වර්ග කළා. ඒ කියන්නේ විශේෂය, ගණය, ගෝත්‍රය විදියට. ඒ වගේම සපුෂ්ප ශාක මෙයා වර්ගීකරණය කළා පුෂ්පයක අඩංගු රේණු ගණන හා කීල ගණන පදනම් කරගෙන වර්ගීකරණය කළා.
මෙයා තමයි කිව්වේ වර්ගීකරණයේ ආකාර දෙකයි. ස්වභාවික වර්ගීකරණය හා කෘත්‍රිම වර්ගීකරණය කියලා. මෙයා මේ අර ශාක 6000ක් පවුන තක්සෝන දූරාවලියකට වර්ග කරපු එක විශේෂයේ ගණයේ ගෝත්‍රයේ විදියට අපි සලකනවා. ඒක ස්වභාවික වර්ගීකරණයක්. අර සපුෂ්ක ශාකයක අඩංගු රේණු ගණනයි කීල ගණනයි පදනම් කරගෙන වර්ගීකරණය කරපු එක. ඒක බාහිර ලක්ෂණ ජීවියාගේ බාහිර ලක්ෂණ බලලා ඉල්ලා කරපු වර්ගීකරණයක්. අපි ඒක කියනවා කෘත්‍රිම වර්ගීකරණයක් කියලා. ඔබ දැන් මේක මේ විදිහට ලියා ගන්න මෙහෙම. ලියා ගන්න ඔබ මේ ජීවීන් වර්ගීකරණය ආකාර දෙකකි. ජීවීන් වර්ගීකරණය ආකාර දෙකකි. අංක 1 කෘත්‍රිම වර්ගීකරණය. කටු දාලා ලියන්න. වේගෙන් කියනවා. ජීවීන්ගේ බාහිර ලක්ෂණ හා වාසස්ථාන සලකා බැලේ. ජීවීන්ගේ බාහිර ලක්ෂණ හා වාසස්ථාන සලකා බැලේ. පොතේ මේ කෘත්‍රිම වර්ගීකරණය කියන එක කරන්නේ ජීවියාගේ තියෙන සැබෑ ස්වરૂපය සැබෑ ලක්ෂණ කියන්නේ යා පරිණාමිකව ගේන ලක්ෂණ ඒවා පදනම් කරගෙන නෙවෙයි. අපිට ඕනි විදියට අපේ පහසුවට එයාගේ පිටින් බාහිර බාහිර ලක්ෂණ තමයි බොහෝ විට මේකේ ගන්න. ඒ කියන්නේ එයාගේ ජීවත් වෙන මොන වගේ වාසස්ථානවලද එයාගේ බාහිර ලක්ෂණ මොනවද ඒ වගේ දේවල් එක්ක තමයි කරන්නේ. අර පුෂ්පයක් වර්ග කළ ඉස්සෙල්ලා රේණු ගානයි කීල ගානයි වගේ බාහිර ලක්ෂණ එක්ක ඒ වගේ. ඒතර පාද හතරක් තියෙන කට්ටිය, පාද දෙකක් තියෙන කට්ටිය, සිව්පා, දීපා, බහුපා ඒ විදිහට සතුන් වර්ගීකරණය කරලා දක්වන එක මොකක්ද? කෘත්‍රිම වර්ගීකරණයක්. එතකොට අපේ මුතුන් මිත්‍රව ආදරයන්ක යුගයේ ඉන්න කට්ටිය වර්ග කළේ මොකක්ද? ඒ කට්ටිය කරලා තිබුණ මොන වර්ගීකරණයක්ද? කෘත්‍රිම වර්ගීකරණයක්. අපි අතර සාමාන්‍ය ජීවිතයේ තියෙන මොකක්ද? කෘත්‍රිම වර්ගීකරණයක්. හරි. ඊගාවට තරුවක් දාලා ලියන්න පොතේ භාවිතයේ පහසු අතර තවත් ජීවිකාණ්ඩ එකතු කර පුළුල් කරගත හැකියි. මේක හරි පහසුයි භාවිතා කරන්න. ලියා ගන්න. භාවිතයේ පහසු අතර තවත් ජීවිකාණ්ඩ එකතු කර පුළුල් කරගත හැකියි. හරි. එතකොට මේක ගොඩක් පහසුයි භාවිතා කරන්න. එච්චර සංකීර්ණ දෙයක් නෑ. ඒ වගේම තවත් ජීවිකාණ්ඩ එකතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දැන් සිව්පා බහුපා වගේ සත්තු ගත්තට පස්සේ ඕනනම් අපිට ඔකට පියාඹන සත්තු විතර ගන්න නම් බහුපා සහ පියාඹන සතු. පියාපත් එක්ක සතු. ඒ වගේ. හරි. ඊගාව එක මේකට උදාහරණ ටිකක් තියෙනවා. නිදසුන් කියලා දාලා ලියා ගන්න. මේ කෘත්‍රිම වර්ගීකරණයට උදාහරණ විස සහිත සතුන්. උදාහරණයකට හරි විස සහිත සතුන් විසිතුරු පැල ධාන්‍ය වර්ග ඔය වගේ මොනවද මොන වර්ගීකරණයද කෘත්‍රිම වර්ගීකරණය. ඊගාවට පුතේ මාතෘකාවක් ලියා ගන්න. කෘත්‍රිම වර්ගීකරණයේ වාසිය. මොනවද මේකේ තියෙන වාසිය? ඒක ලියන්න අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අංක 1 භාවිතයේ පහසුයි. 2 එදිනදා ජීවිතයේ හමුවන ශාක හා සතුන් වර්ගීකරණෙහිලා ස්වාභාවික වර්ගීකරණයට සාපේක්ෂව වඩා ප්‍රයෝජනවත් වේ. හරි. ඇයි ඉතින් අප ස්වාභාවික වර්ගීකරණය කරලා ඒක වෙනවට වඩා දැන් නෑ පොළොංගායි වගේ සතුන් ගත්තට පස්සේ ගැරන්ඩියා මේ හුණා ඒ වගේ කට්ටිය ගත්තට පස්සේ විස සහිත සතුන් විස සහිත නැති සතුන් කියලා වර්ගීකරණය ලේසි නැද්ද? ලේසි. වඩා ප්‍රයෝජනවත් නැද්ද? ප්‍රයෝජනවත්. හරි. අවාසි.
කරුවක් දාලා ලියන්න. අවාසි කියලා ලියලා. පරිණාමික බන්දුතා ඉස්මතු නොවේ. හරි. පරිණාමික බන්දුතා ඉස්මතු නොවේ. මේ ජීවිය ආවේ කාගෙන්ද මේ තත්ත්වෙට? කාගෙන්ද මෙයා මේ වුනේ? තව එතකොට මෙයා අතර දැන් සීරපයින් ගත්තාම මේ වගේ තව සත්තු ඒ වගේ කට්ටිය ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ මේකේ එහෙම දෙයක් කරන්න බෑ. පරිණාමික බන්දුතා ඉස්මතු වෙලා පේන්නේ මේ වර්ගීකරණයේදී. හැබැයි ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික බන්දුතා පදනම් කරගෙනමයි පරිණාමික බන්දුතා ඉස්මතු වෙලා පේනවා. දෙකයිකාරක වර්ගීකරණ නිර්ණායකයේ වෙනස් වත්න එකම ජීවීන් සමූහයක වර්ගීකරණය එකිනෙකට හාත්පසින්ම වෙනස් වේ. තව පාරක් කියනවා. වර්ගීකරණ නිර්ණායකය වෙනස් වත්න එකම ජීවීන් සමූහයක වර්ගීකරණය එකිනෙකට හාත්පසින්ම වෙනස් වේ. හරිද? දැන් පුතේ මෙහෙම කළා. අපි එකක් සත්තු ටිකක් කොටවල් දෙකකට බෙදනවා කියන්නකෝ. දෙපා සහ බහුපා සතුන් කියලා. දෙපා සතුන් කියන එකට අයිති වෙනවා කපුටා, ගිරවා, දෙවලිච්චා, පොල්කිච්චා. ඒ වගේ කකුල් දෙකක් විතරක් තියෙන සත්තු ගොඩාරියක් ඉන්නවා දෙපා කියන එකකට. හරිනේ? බහුපා කියනවා. බහුපා කියන එකට ඉන්නවා සත්තු දෙකක් කුරුමිනියා, පත්තෑය. ඒ වගේ සත්තු ටිකක් කකුල් ගොඩක් තියෙන කට්ටිය, හතරට වැඩිය තියෙන කට්ටිය ඉන්නවා. හරි? නැත්නම් අෂ්ටපාහයි. මේ හරි ඒ විදිහට ඉන්නවා. දැන් ඕක තියලා ඔය සත්තු ටිකම අපි බෙදනවා. දැන් මේතන තිබිච්ච කොටයි දෙපා කට්ටියයි බහුපා කට්ටියයි තේරම එක කොටකට දාලා ආපහු වෙනම බෙදනවා. වෙනම බෙදන්නේ කොහොමද? පියාඹන සතුන්, පියාඹන් නැති සතුන් කියලා. එහෙම බෙදුවට පස්සේ දැන් පියාඹන කොටේ ඉන්නෝ කපුටක් තියෙනවා, කුරුමිනියක් තියෙනවා, මෙරුවක් තියෙනවා. ඒ වගේ පළඟටිය පියාඹන මේ නෑ පියාඹන ඒ වගේ කට්ටිය ටික ඉන්නවා. ඒත් දැන් ඔගේ කරපුරුල්ල කොටේ ඉන්නෝ ගොඩාරියක් ඉන්නෝ අර මේ බහුපා පැත්තේ හිටපු කට්ටිය. මේ ඒ වගේ. එතකොට පියාඹන් නැති පැත්තේ ඉන්නෝ පැස්බරා වගේ සත්තු. මේ ඉතින් අර සම්පූර්ණයෙන්ම වර්ගීකරණ නිර්ණායකයේ වෙනස් වෙනකොට ඒ හිටපු සත්තු ටිකක් සත්තු විතර නෙවෙයි ජීවීන් වෙනවනේ. හරිද? ජීවීන් ටික සම්පූර්ණයෙන්ම මොන වෙලාද වෙනස් වෙලා ගිහිල්ලා. ඉතින් ඒක අවාසියක්. වර්ගීකරණ නිර්ණායකයේ වෙනස් වෙනකොට එක ජීවීන් සමූහයක වර්ගී එකිනෙකටම ගොඩක් වෙනස් වෙලා ගිහිල්ලා. ඒක වැරදි නෙවෙයි අවාසියක්. ඊගාවක ජීව විද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා සුදුසු නොවේ. හොඳයි. අපි සබ්බ කෘත්‍රිම වර්ගීකරණය කතා කරලා ඉවරයි. ඊගාවට ලියන්න ස්වභාවික වර්ගීකරණය. ස්වභාවික වර්ගීකරණය. හරි ඊළඟට මාතෘකාව ලියා ගන්න ස්වභාවික වර්ගීකරණය. ඒකේ අර්ථය ලියා ගන්න තරු දාලා පරිණාමික බන්ධුතා ඉස්මතු වන පරිදි ජීවීන් වර්ගීකරණය කිරීම. ඊළඟ තරු ලකුණ කාණ්ඩ කිරීමට භාවිතා කරන ලක්ෂණ. හරි වැදගත් පුතේ. කාණ්ඩ කිරීමට භාවිතා කරන ලක්ෂණ ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අනුක ජීව විද්‍යාත්මකව
ලක්ෂණ විය හැකියි. කාණ්ඩ කිරීමට භාවිතා කරන ලක්ෂණ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අනුක ජීව විද්‍යාත්මක ලක්ෂණ විය හැකිය. හරි. ඒ කියන්නේ රූප විද්‍යාත්මකව බාහිර ස්වරූපය වගේ, කායික විද්‍යාත්මකව අභ්‍යන්තර ව්‍යුහවල, අභ්‍යන්තර අවයවවල, අභ්‍යන්තර ඉන්ද්‍රිකාවල ස්වරූපය හැඩේ පිහිටා තිබෙනවා ඇති නැති බව ඒ වගේ දේවල්. සෛල විද්‍යාත්මක කියලා කිව්වොත් සෛලයේ හැඩේ, සෛලයේ තියෙන ඉන්ද්‍රිකා, තියෙන සෛල වර්ග. දැන් ගත්තොත් එහෙම රුධිර සෛල ගත්තොත් එහෙම අපේ සීරපායන්ගේ රුධිරයේ ඔක්සිජන් කියන්නේ හිමොග්ලොබින් කියන එක. දැන් සාමාන්‍ය ඉස්සෙක්කි වගේ ගත්තොත් එහෙම තියෙන්නේ නිල් පාට රුධිරයක්. ඒකේ වර්ණකේ හිමොග්ලොබින් නෙවෙයි. සෛල විද්‍යාත්මක ලක්ෂණයක තියෙන හිමෝසයිනින් කියලා නිල් පාට වර්ණකයක්. ඒ වගේ සෛලවල විදිය වෙනස් වෙලා. හරිද? අනුක ජීව විද්‍යාත්මක කියන්නේත් ඒ වගේ සාමාන්‍ය සෛල අරක කතා කරේ සෛලවල හැඩේ ඒ වගේ තියෙන ලක්ෂණ ටික. මේකේ අර කිව්වාගේ හිමොග්ලොබින් මේ වගේ අණු වර්ග තියෙන ඇති නැති බව තියෙන වගේ දේවල්. හරි. දැන් මේ අපේ සාමාන්‍ය ශක්තිය ගබඩා කරලා තියෙන ශාක වල අපේ ව්‍යුහ හැදිලා තියෙන්නේ ඒ කියන්නේ අපේ ශක්තිය විතර ගබඩා කරන්නේ මොනවද මේ ග්ලයිකෝජන්. දැන් ශාකවල වගේ එහෙම නෙවෙයි පිෂ්ඨයේ විදියට ගබඩා කරලා තියෙන්නේ. එතකොට තියෙන අණු වර්ග වෙනස්. හරි ඒ වගේ. එතකොට කොහොම හරි ජීවීන් කාණ්ඩ කරනකොට ජීවීන්ගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අනුක ජීව විද්‍යාත්මක ලක්ෂණ භාවිතා කරන මොන වගේද ස්වභාවික වර්ගීකරණයේදී. හොඳයි. හරි ඊළඟ එක ස්වභාවික වර්ගීකරණයේ වාසිය. ඒකේ යටතේ ලියන්න ජීවී විශේෂ අතර ස්වභාවික වර්ගීකරණයේ වාසිය කියලා ලියලා ජීවී විශේෂ අතර සත්‍ය සම්බන්ධතාවය පෙන්වීම. එකයි ඊගාවික පෙරීම් හැකියාව. පෙරීම් හැකියාව කියලා කියන්නේ දැන් මොලුස්කා කියන කාණ්ඩයට කොළු බෙල්ල අයිති. ඔබ කොළු බෙල්ල ගැන දන්නවා. එතකොට තව එක්කෙනෙක් දීලා තව සතෙක් දීලා ඔබට කියනවා මෙයා අයිති මොලුස්කා කාණ්ඩයට කියපු ගමන් ඔබට ඒ සතාව දකින්න ඕනේ නැහැ. එයා ගොළු බෙල්ල වගේ කෙනෙක් කියලා, එයාගේ ලක්ෂණ තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. අන්න ඒකට කියනවා පෙරීම් හැකියාව කියලා. ඊගාවට කතාව හරි. අවාසි කියලා ලියන්නකො. දැන් මේ ස්වභාවික වර්ගීකරණයේ තියෙන අවාසි. මේක තියෙන ප්‍රධානම අවාසිය තමයි නැත්නම් වෙන අවාසියක් නැති තරම් මේ ජීව විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් නැති කෙනෙකුට මේක ගැන අවබෝධයක් ලබා ගන්න අමාරුයි. ලියන්න පොතේ අවාසි කියලා ඒකත් වැදගත් වෙයි සමහර වෙලාවට උත්තරයකට. ජීව විද්‍යාව පිළිබඳව අඩු දැනුමක් ඇති අයට තේරුම් ගැනීමට අපහසු වීම. ජීව විද්‍යාව පිළිබඳව අඩු දැනුමක් ඇති අයට තේරුම් ගැනීමට අපහසු වීම. හොඳයි. එතකොට අපි දැන් කතා කළා ජීවේ පෘථිවිය සම්භවය, ජීවේ සම්භවය, ජීවීන් වර්ගීකරණය කතා කළා. ඊළඟට ලියන්න තියෙන ජීවීන් නාමකරණය ගැන. ලියන්න පුතේ මාතෘකාව ද්විපද නාමකරණය. ද්විපද නාමකරණය. හොඳයි. දැන් මේක ද්විපද නාමකරණයක අවශ්‍යතාවයෙන් මතුවෙන්නේ අපි ඉස්සරහට යනකොට. ඒ කියන්නේ මේ මානව වර්ග දැන් ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ විද්‍යාත්මකව මේකේ අවශ්‍යතාවයක් මතුවෙනවා. මොකක්ද අවශ්‍යතාවය? දැන් ජීවීන් පිළිබඳව ඉගෙන ගන්න කෙනෙක් තමන්ගේ වටේට තමන් දන්න ප්‍රදේශයේ ඉන්න ජීවීන් ටික ගැන විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. ලෝකේ පුරා ඉන්න ජීවීන් ගැන අධ්‍යයනය කරන්න එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන. ඊටත් වඩා විද්‍යාව කියන්නේ පැත්තෙන් පැත්තට විතර සීමා වෙච්ච සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේක
එතකොට පොත්පත් දැන් එතකොට මේ රටේ ඉගෙන දේවල් ජීවීන් ගැන ඉගෙන ගන්න පරීක්ෂණ කරලා ගන්න දේවල් වෙන රටක ඉගෙන ගන්නවා. වෙන රටක තියෙන දේවල් තවත් රටක ඉගෙන ගන්නවා. ඒ වගේ මේක ලෝක පුරාටම පොදු එකක්. එතකොට මේකේ දැන් අපි කියලා හරියන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන නම් තියෙන එක ජීවීන්ට. දැන් අපි ලාඩප්ප කියලා හඳුන්වන ශාකයේ මේ පැත්තේ තව පැත්තක කියනවා වැටමාර කියලා. තවත් පැත්තක තියෙනවා මේ ඇල්බීසියා කියලා වෙනවා. එතකොට පැත්තෙන් පැත්තට වෙනස්. එතකොට ඕක මෙහෙම නම් ලිව්වොත් ඔබට තේරෙනවා. දැන් මේ පැත්තේ දැන් මේ පැත්ත දැන් ওই පැත්ත ගැන දන්නේ නැති කෙනෙක් ලිව්වොත් මේක ඇල්බීසියා. ඒ මොකක්ද කියලා එයා හොයන්න පටන් ගන්නවා. ඇයි ඒ දන්නේ නැහැනේ නම් ගොඩක් තියෙනවානේ මේකට කියන්නේ කියලා ඉවරලා. දැන් එතකොට වෙන රටකට වගේ කියනවා සම්පූර්ණයෙන් වෙනස්. දැන් මේකේ ලාඩප්ප කියනවා ඒක ඉංග්‍රීසියෙන් වෙන නමක් කියනවා. එතකොට ඒ කියන්නේ ඉගෙන ගන්නකොට ඒක මහා කරදරයක්. එතකොට තව එකක් තියෙනවා මේ පාවට්ට ශාකයට. පාවට්ට ශාකයට ආඩතෝඩ කියලා කියනවා. තවත් ප්‍රදේශයක තවත් ප්‍රදේශයක අඟල්ලාර කියලා කියනවා. ඒ වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයකට ශාකවල සතුන්ගේ ජීවීන්ගේ ව්‍යවහාර වෙනස්. මේ ඉතින් ඒක නිසා කපුටට දැන් කපුට කියන එක ගත්තොත් එහෙම සිංහලෙන් කපුට කියනවා. දෙමළෙන් දමිළ භාෂාවෙන් කාකම් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රෝ කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒක හින්දා අවශ්‍යතාවයක් පැන නැගුණා. මේ එක ජීවියෙකුට මුළු ලෝකයෙන් භාවිතා කරන්න පුළුවන් තනි නමක් දෙන්න. ඉතින් මේක මුලින්ම මේක ආරම්භ කරේ මේ දෙයකට හරියන දෙයක් තමයි මේ දීපද නාමකරණය කියන්නේ. මේ දීපද නාමකරණය ලොවට හඳුන්වා දුන්නේ කාර්ලොස් ලීනියස් කියන විද්‍යාඥයා. දීපද නාමකරණය කියලා ලිව්වා. ඒකේ යටතේ ලියා ගන්න දීපද නාමකරණය කියලා ලියලා කාර්ලොස් ලීනියස් විසින් ලොවට හඳුන්වා දෙන ලදී. කාර්ලොස් ලීනියස් විසින් ලොවට හඳුන්වා දෙන ලදී. ඊළඟට ඒකේ හඳුන්වා දීම කොටු කරලා ලියා ගන්න හොඳේ. යම් ජීවියෙකු සඳහා ගණනාමය හා විශේෂ නාමය හෙවත් ගණනාමය හා විශේෂ නාමය හෙවත් සුළු නාමය ලෙස පද දෙකකින් යුත් විද්‍යාත්මක නාමයක් දෙනු ලැබේ. මෙය මුළු ලෝකය පුරාම අදාළ ජීවියාට අනන්‍ය වූ නමකි. හරි. දීපද නාමකරණයේ හඳුන්වා දීම අවසන් කොටු කරගන්න. ඊගාවට ලියා ගන්න දීපද නාමකරණයේ සම්බන්ධ ජාත්‍යන්තර නීති කියලා ලියලා ඉරක් ගහගන්න. දීපද නාමකරණයේ සම්බන්ධ ජාත්‍යන්තර නීති. මේක යම් විදියකට මේ දීපද නාමකරණය යමෙක් කරනවා නම් ඒක කරන්න ඕනේ විදියක් තියෙනවා. අන්න ඒක ගැන ඉගෙන ගන්න ඕනේ. හරි. ඒකේ අංගික දාලා ලියා ගන්න. සෑම විශේෂයකටම ගණනාමයක් හා සෑම විශේෂයකටම ගණනාමයක් හා සුළු නාමයක් සුළු නාමයක් එහෙමත් නැත්නම් සුළු නාමයට කියන විශේෂ නාමය කියලා. ඇති අතර නාම දෙකේ එකතුව විශේෂයේ නාමය එහෙමත් නැත්නම් විද්‍යාත්මක නාමය වේ. එහෙමත් නැත්නම් කියන්නේ හරහට ඉරක් ගහලා ලියන්න. විශේෂයේ නාමය නැත්නම් විද්‍යාත්මක නාමය වේ.
තව පාරක් මම මේ වාක්‍ය කියාගෙන යනවා පළවෙනි නීතිය. සෑම විශේෂයකටම ගණනාමයක් හා සුළු නාමයක් ඇති අතර නාම දෙකේ එකතුව විශේෂයේ නාමය හරහට ඉරක් විද්‍යාත්මක නාමය වේ. මම එකක් ලියන්නම්. මනුස්සයාගේ මානවයාගේ විද්‍යාත්මක නාමය නූතන මානවයාගේ හොඳ ඔබත් ලියා ගන්න. Homo sapien. එතකොට මේක තමයි මොකද්ද? ගණනාමය. මේවා මහ දේවල් නෙවෙයි ළමයි. මේක තමයි සුළු නාමය. මේ දෙකේම එකතුව මොකද්ද? මේ නූතන මානවයාගේ විද්‍යාත්මක නාමය. පුතේ මේ සුළු නාමය කියන කැලෙන් කරන්නේ ජීවියාගේ යම් ලක්ෂණයක් පිළිබඳව හැඳින්වීමක්. දැන් මෙතන සේපියන්ස් කියන එකේ තේරුම බුද්ධිමත් බව කියන එක. හරිද? එන්න එහෙම දෙයක් තියෙනවා. අංක 2 දාලා ලියා ගන්න. නාමයේ ලතින් හුරුවක් ඇති වචන වන අතර රෝමන් අකුරු භාවිතයෙන් ලිවිය යුතුය. ඒ කියන්නේ නමේ හුරුව විදිය ලතින් හැබැයි අකුරු ඉංග්‍රීසි. දැන් ගිම්හාන් කියන්නේ නම සිංහල අපිට ඉංග්‍රීසි අකුරෙන් මෙන්න මේ විදිහට ලියනවා වගේ. මේක සූත්‍රය කියනවා නෙවෙයි. හරි. එතකොට මුස්තාෆා ඒ කියන්නේ මුස්ලිම් නමක්. නම ඒකේ භාෂාව මුස්ලිම්. හැබැයි අපි ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් මේ විදිහට. පාතිමා ඒ වගේ. අන්න ඒකයි කියන්නේ නාමයේ ලතින් හුරුවක් ඇති වචන වන අතර මේ ඉංග්‍රීසි අකුරෙන් මේ කියන්නේ රෝමන් අකුරෙන් ලිවිය යුතුයි ඉංග්‍රීසි අකුර. හරි? ඒක හරි. දැන් තුන්වෙනි නීතිය මෙහෙම කියලා තේරෙන්නේ නැත්තම් මම දන්නවා ඔබට තේරෙනවා හරි. ගණනාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් වේ. හරිද? ගණනාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් වේ. මේ ගණනාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල්. ලියන්නමද? ඒක හරි. ඊගාට අනෙක් සියල්ල ඉංග්‍රීසි සිම්පල් අකුරු විය යුතුය. අනෙක් සියල්ල ඉංග්‍රීසි සිම්පල් අකුරු විය යුතුය. ඒ කියන්නේ දැන් ගණනාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අනිත් ටික ඒ කියන්නේ ගණනාමයේ ඉතුරු ටිකයි සුළු නාමයේ සේරම ටික ගණනාමයේ මුල් අකුර කරනවා ඉතුරු සේරම ටික ඉංග්‍රීසි සිම්පල් අකුරු. අංක 5 ජීවි විශේෂ දෙකකට එකම නාමය තිබිය නොහැකිය. ජීවි විශේෂ දෙකකට එකම නාමය තිබිය නොහැකිය. හරි. මම දැන් නම් ටිකක් ඒ විදිහට ලියලා පෙන්නනවා. හරි. මේ හතර පුතේ හතර නෙවෙයි පස්වෙනි කියන බැරුණා ඒක ලියන්න. ඒක ටිකක් ගොඩක් වැදගත්. අත් අකුරින් ලියන විට යටින් ඉරි ඇඳිය යුතුය. හරිද? යටින් ඉරි ඇඳිය යුතුය. මම ලියලා පෙන්නනවා. මුද්‍රණය කරන විට ඇල අකුරු විය යුතුය. දැන් මේ විද්‍යාත්මක නාමය අපි අත් අකුරෙන් ලියනවා නම් ඒකේ යටින් අපි ඉරි අඳින්න ඕනේ. මෙන්න මේ විදිහට ලියලා දැන් මෙන්න මේ විදිහට ඉරි ඇඳලා තියෙන්න ඕනේ. හරිද? ගණනාමයට එක ඉරයි විශේෂ නාමයට එක ඉරයි.
මුද්‍රණය කරනවා මෙහෙම ඉරියන්දින්න ඕනේ නැහැ. මට ඇලකුරු ලියන්න බෑ. ඉටලික් කියන්නේ එහෙම දාලා ඇලකුරුයි මුද්‍රණය කරන්නේ. අන්න ඒ විදිහට මුද්‍රණයේදී තියෙනවා. හරිනේ. හරි. මම නම් ටිකක් ලියන්නම් අපිට ගොඩක් වැදගත් වෙන ඒවා. ඒ වැදගත් වෙන ටික මම ලියන්නම් විද්‍යාත්මකව මේ නීති වලට අනුව ලියන්න ඕනේ විදිහට. හරි පුතේ ඔය ටික ලියා ගන්න ඕනි දැන්. ඔය අකුරු එහෙම අපහැතිලි තැනක් තියෙනවා නම් මට ඒක කියන්න මං එවන්නම් අත් එක්කුලේ ලියලා ෆොටෝ එකක් අහලා. කොකස් නොසිපෙරා පොල් ඩිප්ටරෝකාපස් සෙරනිකස් හොර මෙසුවා නාගසාරියම් නා නයිම්පා ස්ටෙලාටා නිල්මානෙල් පිසම් සැටයිවම් මෑ හිබිස්කස් රොසසිනෙසිස් ඇසවද නැත්තම් සපත්තු මල් මේ ඔය නම් ටිකක් වැදගත් ගොඩක් වැදගත් ඔබ ඕවා ලියලා පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. ඔය මන් ලියලා තියෙන්නේ අත් අකුරින් විද්‍යාත්මක නාමය ලියන විදියට. ඒ කියන්නේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල්, ඉතිරි අකුරු සියල්ලම ඉංග්‍රීසි සිම්පල් අකුරු. යටින් ගණනාමය යටින් එක ඉරයි, විශේෂ නාමය යටින් තවත් ඉරකුයි අඳින්න ඕනේ. අන්න ඒ විදියට අත්‍යවශ්‍ය නම් ටිකක් ලියලා තියෙන්නේ. තව පාරක් කියනවා සුළු නාමයෙන් කරන්නේ ඒ විශේෂය කියන්නේ ජීවි විශේෂය පිළිබඳව යම් කෙටි හැඳින්වීමක් කරන එක. උදාහරණයක් විදිහට සෙරනිකස් කියන එකෙන් කියන්නේ පියාපත් දෙකක් සහිත ඵල හා ශ්‍රී ලංකාවේ හමු වූ කියන එක. ඔය කියන්නේ හොර ශාකය. තව එකක් තියෙනවා ඩිප්තෙරා කාපස් ග්‍රැන්ඩිෆ්ලෝරස් කියලා. ඒකේ කියන්නේ විශාල ග්‍රැන්ඩිෆ්ලෝරස් කියන්නේ විශාල පුෂ්ප කියන එක. හරි. හොඳයි පුතේ. රොබර්ට් විටේකර් කියලා විද්‍යාඥයෙක් හිටියා. මෙයා ජීවීන් වර්ගීකරණය කරපු කෙනෙක්. මෙයා ජීවීන්ගේ ප්‍රධාන වශයෙන් ජීවීන්ගේ ලක්ෂණ 3ක් සලකලා ජීවීන් කාණ්ඩ 5කට බෙදුවා. ජීවීන් විශාල ප්‍රමාණයක් කාණ්ඩ 5කට බෙදා දැක්වුවා. ඒ කාණ්ඩ වලට කිව්වා රාජධානි කියලා. එතකොට රාජධානි 5ක ජීවීන් වර්ගීකරණයක් ඇති කළා රොබර්ට් විටේකර් කියන විද්‍යාඥයා. ඒකේ යටතේ ලියා ගන්න රාජධානි 5 වර්ගීකරණය කියලා ලියලා රොබර්ට් විටේකර් විසින් හඳුන්වා දෙන ලදී. ඊළඟට අර ලකුණ මොහු මෙලෙස ජීවීන් කාණ්ඩ කිරීම සඳහා මූලික වශයෙන් ලක්ෂණ ත්‍රිත්වයක් උපයෝගී කර ගන්නා ලදී. ඒ කියන්නේ 3ක් ජීවීන් වර්ගීකරණය කරන ලක්ෂණ ත්‍රිත්වයක් මෙයා උපයෝගී කරගත්තා. ඒ 3 තමයි 1 ශෛලීය සංවිධානය, ඒ කියන්නේ ශූන්‍යස්ටික, එහෙමත් නැත්නම් ප්‍රාග්න්‍යස්ටික බව. එයා බැලුවා ඉස්සෙල්ලා ජීවීන් එක ලක්ෂණයක් තමයි ශූන්‍යස්ටිකද නැත්නම් ප්‍රාග්න්‍යස්ටිකද කියන එක. ඒ කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවද? එහෙම නැත්නම් සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැත්ද කියන එක. හරි. දෙවැනියට බැලුවා ඒක සෛලික බහුසෛලික බව. ඒක සෛලික නැත්නම් බහුසෛලික බව. එයාට තියෙන එක සෛලයයිද නැත්නම් සෛල ගොඩක් තියෙනවද? 3 පෝෂණ විලාසය. හරි. ඔය 3 ලියා ගන්න ඕනේ. හොඳේ ලක්ෂණ ත්‍රිත්වය කියලා ලියලා මේ ඊගාවට කියන්න යන්නේ මෙයාගේ රාජධානී 5.
රාජධානි පහේ නම් ටික මොනෙරා නෙවෙයි මොනෙරා රාජධානිය මේකට අයිති උනේ ප්‍රාග්ඥාස්තිකයෝ බැක්ටීරියා වගේ කට්ටිය ඊගාව එක ෆන්ගි ඒ කියන්නේ ඒකට අයිති වුණේ ෆන්ගයිනේ ෆන්ගි කියලා කියන ෆන්ගයි දිලීර ඒ ඊගාවට ප්ලාන්ටේ ඒ කවුද ශාක ඊගාවට ඇනිමාලියා ඒ කවුද සතුන් ඊගාවට ප්‍රොටිස්ටා ඒකට කවුද ඒක සෛලිකයෝ ඒක සෛලික කට්ටිය ඒක සෛලික ශූන්‍යස්තික කට්ටිය එතකොට මේ තියෙන්නේ රොබර්ට් විටේකර්ගේ රාජධානි පහේ වර්ගීකරණය මොනෙරා රාජධානිය ෆන්ගයි රාජධානිය ප්ලාන්ටේ රාජධානිය ඇනිමාලියා ප්‍රොටිස්ටා රාජධානි විටේකර් මෙහෙම ජීවීන් රාජධානි පහකට වර්ග කළාට පස්සේ කාලේ වර්ගීකරණය කරලා ඊට පස්සේ අර වෘදු ගණනාවට පස්සේ කිව්වා කාල් උසේ කියලා විද්‍යාඥයෙක් නෑ ඔය රාජධානි පහට ඉහළින් තවත් ජීවීන් තවදුරටත් ඊට උඩින් තව වර්ගීකරණ මට්ටමක් තියෙන්න ඕනේ. එයා කිව්වා ඊට උඩින් තියෙන වර්ගීකරණ මට්ටමට මට්ටම් තාක්ෂණ තුනක් හඳුන්වලා දුන්නා. මේක තාක්ෂණයක් තියෙනවා. ඒක මේ අධිරාජධානි තුනක ඒවට කිව්වා අධිරාජධානි කියලා ගන්නවා. එතකොට කාල් උසේ කියන විද්‍යාඥයා තමයි මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වලා දුන්නේ. මේක තියෙන්නේ රාජධානි පහ කියන තාක්ෂණයට ඉහළින් තියෙන තාක්ෂණය. ඒ අධිරාජධානි තුන තමයි ආකියා ඩොමේන් ආකියා කියලා කියනවා. ආකියා අධිරාජධානිය බැක්ටීරියා අධිරාජධානිය යුකැරියා අධිරාජධානිය ලියන්න පුතේ අධිරාජධානි තුනේ වර්ගීකරණය කියලා ලියලා ඒක යටතේ කාල් උසේ විසින් හඳුන්වා දෙන ලදී. රාජධානි පහේ වර්ගීකරණයට පසුව ඉදිරිපත් වූවකි. රාජධානි පහේ වර්ගීකරණයට පසුව ඉදිරිපත් වූවකි. ඊළඟ එක රාජධානි තාක්ෂණයට ඉහළින් පවතින තාක්ෂණයයි. කියලා මේ ටික ලියා ගන්න. ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය. හරිද? දැන් මෙන්න මේ විදිහට තමයි වර්ගීකරණ මට්ටම් වල ඒ කියන්නේ තාක්ෂණ වල තියෙන්නේ.
මේ අධිරාජධානිය තමයි ඉහළින්ම තියෙන්නේ. මේ ජීවීන් අධිරාජධානිය 3යි තියෙන්නේ. ඒක අධිරාජධානියක ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරිද? දැන් උකට ගත්තට පස්සේ යුකැරියා අධිරාජධානිය ගත්තොත් එහෙම උකට අයිති වෙනවා සතුන් ටික. ඒ කියන්නේ ආර්ට්‍රෝපෝඩා, මොලස්කා, මිඩාරියා, ෆංගි, ඒ වගේ ගොඩාක් කට්ටිය අයිති වෙනවා. ඒ ටික. එතකොට රාජධානියක් ගත්තොත් එහෙම දැන් ඒකේ ඒ කියන්නේ කොහොමද කියන්නේ දැන් ඒකේ ගත්තොත් එහෙම එක රාජධානියක් තමයි ඇනිමාලියා කියන්නේ. ඇනිමාලියා එකේ වංශයක් තමයි මොලස්කා කියන්නේ. මොලස්කා එකේ වර්ගයක් තමයි ගැස්ට්‍රොපෝඩා කියන්නේ. ඒ විදිහට යනවා. එතකොට මේ ඒ විදිහට පහළට යනවා. එතකොට මෙන්න මේ ඉතාලේ මේ පැත්තට තියෙන මේකෙන් මේ පැත්ත ලියන්න ඕනේ ඔබ පහළට යනකොට ජීවීන් අතර තියෙන පොදු ලක්ෂණ වැඩි වෙනවා. මේකෙන් මේ පැත්තට යනකොට ඉහළට යනකොට ජීවී සංඛ්‍යාව වැඩි වෙනවා. මේ පැත්තේ ජීවීන්ගේ පොදු ලක්ෂණ වැඩි වෙයි. මේ විදිහට තාක්ෂණ දූරාවලිය පහළට යන්න සෙට් වෙන ජීවීන් ටිකේ පොදු ලක්ෂණ වැඩි වෙනවා. මේ පැත්තට යන්න මෙහෙම යනකොට උඩට යනකොට මොනවද වැඩි වෙන්නේ? ජීවීන් සංඛ්‍යාව. හරි. ඊගාවට ලියා ගන්න මාතෘකාවක් ආකියා අධිරාජධානිය. හරි. දැන් මේ පන්තියේ ආපහු මේ සටහන දෙන්නේ නැහැ හොඳයි. එහෙනම් බෑනේ. මේ ඒක අර්ථය ලියා ගන්න. ආකියා අධිරාජධානිය ආන්ත්‍රික පරිසරවල ජීවත් වීමේ හැකියාව ඇති ජීවීන් වේ. වරහන් ඇතුලේ ලියන්න ගිනි කඳු, කාන්තාර, අයිස්, උණුදිය උල්පත්, සාගර පතුල, ලවණ දී. ආන්ත්‍රික පරිසර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජීවීන්ට ජීවත් වෙන්න අමාරු තැන්. හැබැයි ඒ පරිසරවල ජීවත් වෙන්න හැඩගැහිච්ච කොට්ටාසයක් ඉන්නවා. ඒ කට්ටියට කියනවා ආන්ත්‍රික ජීවීන් කියලා. ආකියා අධිරාජධානියේ බැක්ටීරියාවන් ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. හරි. තරුවක් දාලා ලියන්නේ ජීවීන්ගේ ලක්ෂණයක් ප්‍රාග්න්‍යෂ්ටික වේ. ඊළඟ තරු ලක්ෂණ ප්‍රතිජීවක වලට සංවේදී නැත. ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් මේක අය ආන්ත්‍රික පරිසරවල ජීවත් වෙන අය මරන්න බෑ. විනාශ කරන්න බෑ. ස්ට්‍රෙප්ටෝමයිසින්, ක්ලෝරම්ෆෙනිකෝල් ඒ වගේ ප්‍රතිජීවක වලට සංවේදී නෑ. ලිව්වා. මේකට උදාහරණ ටිකක් ලියා ගන්න. මේ ආන්ත්‍රික ජීවීන් මේ ආකියා අධිරාජධානී ජීවීන් ටික ගැන. මෙටනොකොකස් හාලොෆිලස් මෙයා වැදගත්. තර්මොකොකස් තුනක් දුන්නා. හරි. ආකියා අධිරාජධානිය කතා කළා. ඊළඟට ලියන්න බැක්ටීරියා අධිරාජධානිය.
මේකේ ජීවීනොත් ප්‍රාග්න්‍යාස්ටිකයි. හැබැයි වැදගත්ම කාරණාව අධිරාජධානී තුනෙන් ප්‍රතිජීවක වලට සංවේදී ජීවීන් ඉන්න. ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන් ජීවීන් ඉන්න. එකම අධිරාජධානිය බැක්ටීරියා අධිරාජධානිය. මේ කට්ටිය ප්‍රතිජීවක වලට සංවේදී වේ. ඒක යටතේ ලියන්න තරු පළවෙනි තරු ලකුණ ප්‍රාග්න්‍යාස්ටිකයි, දෙවෙනි තරු ලකුණ ප්‍රතිජීවක වලට සංවේදී, ඊළඟ තරු ලකුණ ඒකට උදාහරණ ටිකක් ලියන්න සයනෝබැක්ටීරියා, හරිත සල්ෆ බැක්ටීරියා, දම් සල්ෆ බැක්ටීරියා. හරි. පොඩි වගුවක් ගහගන්න මේ විදියට. වාසි යෝගට් මුදවාප කිරි වගේ නිෂ්පාදන කරන්න මේ කට්ටිය ඕනේ. ඒ කියන්නේ මේක ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් වගේ බැක්ටීරියාවන්. ඊගාවට පොල්ලෙලි හන පත්‍ර වලින් කෙඳි වෙන් කිරීම. මේ පොල්ලෙලි වල තියෙනවා කෙඳි අතර දෙයක් බැඳිලා පෙක්ටින් කියලා. ඒක දිය කරලා දාන්න පෙක්ටිනේස් කියන එන්සයිම් ඕනේ. මේ එන්සයිම් හදලා දෙන්නේ මේකේ මත නිර්වායු වියෝජනයෙන් ඇතිවන බැක්ටීරියාවක්. පොල්ලෙලි හනලෙලි වලින් කෙඳි වෙන් කිරීමේදී ස්වාභාවික මෙන්ම නිර්වායුක ඒ කියන්නේ ඔක්සිජන් නැතුව සහ ඔක්සිජන් නැතුව ක්‍රියා කරන සුත්‍රජීවීන් විශාල ගණනාවක්, බැක්ටීරියාවන් විශාල ගණනාවක් ඕනි වෙනවා. අනිත් එක නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කරනකොට රයිසෝබියම් වගේ බැක්ටීරියාවක් නිදිකුඹ ගහක මූල ගැටිත් එක්ක ඉඳලා එල්ලා සහජීවී බැක්ටීරියාවක් ඒ විදිහට නයිට්‍රජන් තිර කරනවා. ඒ වගේම ඇසොටෝබැක්ටර්, ඇසෝස්පිරුලම් වගේ බැක්ටීරියා නිදැල්ලේ ඉඳගෙන පස්සේ නයිට්‍රජන් තිර කිරීම සිද්ධ කරනවා. නයිට්‍රජන් තිර කරනවා කියන්නේ මොකද්ද පුතේ? දැන් වායුගෝලයේ නයිට්‍රජන් වායුව ඕන තරම් තියෙනවා. හැබැයි ඕවා ශාක වලට අවශෝෂණය කරගන්න තමන්ගේ වර්ධනයට යොදා ගන්න බෑ. ඕක ශාක වලට යොදා ගන්න පුළුවන් නයිට්‍රේට්, ඇමෝනියම් වගේ කාණ්ඩ බවට පත් වෙලා පසට එකතු වුණොත් විතරයි. මේ සුද්ධජීවීන් මගින් කරන්නේ අර වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අර කියන සංයෝග බවට පත් කරන එක. අනිත් වාසියක් තමයි කොම්පෝස්ට් පොහොර සෑදීමේදී සුද්ධ ඔය බැක්ටීරියා ඕනි වෙනවා. ඊගාවට ලියන්න අනිත් පැත්තේ වගේ අවාසි කියලා වෙලා. අවාසි කියලා ලියලා ඒකේ තියෙන ක්ෂය රෝගය මේක ශ්වසන මාර්ගයේ ඇතිවන ආබාධයක්. මයිකෝබැක්ටීරියම් ටර්බකියුලෝසිස් කියන බැක්ටීරියාව තමයි ඇති කරන්නේ. ඊළඟට ලියාගන්න නියුමෝනියාව. මේක ශ්වසන මාර්ගයේ ආසිතව ඇතිවන රෝගයක්. මේක ඇති කරන්නේ ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියා කියන බැක්ටීරියාව. ඊළඟට ලියාගන්න කොලරාව. මේකත් බැක්ටීරියාවක් මගින් ඇති කරන්නේ විබ්‍රියෝ කොලරේ කියන බැක්ටීරියාව තමයි කොලරාව ඇති කරන්නේ. ඊගාවට පිටගැස්ම කියලා ලියා ගන්න. පිටගැස්ම ඇති කරන්නේ ක්ලොස්ට්‍රිඩියම් ටෙටානි කියන බැක්ටීරියාව. ඊගාවට ලාදුරු ඇති කරන්නේ බැක්ටීරියාවක්. හරි. ඒ වගේම අනිත් අවාසිය තමයි ආහාර නරක වීම. බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය නිසා ආහාර නරක වෙනවා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඒකැරියා අධිරාජධානිය ගැන. මේකේ ලක්ෂණ දෙකක් තමයි මේ කට්ටිය සේරම ඒකැරියා අධිරාජධානියේ ඉන්න අය ශූන්‍යෂ්ටිකයි. අනිත් රාජධානි දෙකේම ජීවීන් ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒ කට්ටිය ප්‍රාග්න්‍යාස්ටිකයි. හැබැයි ඒකැරියා අධිරාජධානියේ ජීවීන් ශූන්‍යෂ්ටිකයි. ඒ වගේම තමයි ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් විනාශ කිරීමේ හැකියාවක් නැහැ. ඔබ ලියන්න මේ වැදගත් කරුණු දෙක. සියලුම ජීවීන් ශූන්‍යෂ්ටික වෙයි. සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙන කට්ටිය. අනිත් එක ප්‍රතිජීවක වලට සංවේදී නැත. මේකෙදී මේ යුකැරියා අධිරාජධානිය යටතේ තියෙන රාජධානි 4ක් ගැන අපි ඉගෙන ගන්නවා.
animalia, fungi, ඒක මෙහෙම ලියපුවා නම් ලේසි. Protista, fungi, plantae, animalia. Protista, fungi, plantae, animalia. Protista, fungi, plantae, animalia. හරි. ජෛව ගෝලයේ සම්බන්ධව තියෙන පාඩමේ පළවෙනි කොටස වීඩියෝ එකේ පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස මේ ළඟදීම දාන්න. මේ ඔබ මේ එතකන් මේක හොඳට අධ්‍යයනය කරලා මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා තව ඔබට ගැටලු සහගත තැන් තියෙනවා නම් මගෙන් අහන්න. මේ කියලා දෙන්න. ඔබට ඉස්සරහට තව පේපර්ස් එහෙමත් මම එවන්නම්. කර්මයකට තියෙන ඔබ හැමෝගෙම නම්බර් නැති එක. කමක් නැති කෙන කට්ටියට එවනවා. හරිද? අනිත් කට්ටිය අර මම කියපු කාලේ උනන්දුවක් කරේ නැහැනේ. මේ හරි එහෙම කරන්න. හරි නම් පරිස්සමෙන් ඉන්න. මම කියන්න ඔබ දන්නවා. ඉතින් ඔබ මගේ පන්ති ආපු ළමයි විදියට කොහොමද ඉන්න ඕනේ මේකට මොන දෙන්න ඕනේ කොහොමද කියන්න. හරි පුතේ එහෙනම් බුදු සරණයි.